මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය සේනක උබේසිංහ. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. රුපියල් කෝටි 69500ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට. විදුලි කප්පාදුව හැකි ඉක්මනින් අවසන් කරන බවට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් සහතිකයක්. රැකියා සඳහා විදේශගත වීමට කැමැති රාජ්‍ය සේවකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමට අවස්ථාව. ආයතන කීපයක් මේ සතියේ කෝප් කමිටුව හමුවට. තමාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවකින් ජය ගැනීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමත් වෙයි. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු පන්දුවාර 2020 ක්‍රිකට් තරගය කොළඹදී අද. රුපියල් කෝටි 69500ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරයි. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම එහි අරමුණයි. එම ඇස්තමේන්තුව පිළිබඳ විවාදය හෙට පස්වරු 5:30 දක්වා පැවැත්වේ. 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වෙනි වගන්තිය යටතේ නියමයන්ද අද විවාද කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතයි. ආනයන හා පාලන පනත යටතේ පැන වූ 2022 අප්‍රේල් 9 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි හා ණය සීමාව රුපියල් කෝටි 1000ක් දක්වා ඉහළ නැංවීම සඳහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව අද විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතයි. ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරනු ඇත. ඒ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පස්වරු 5:30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දක්වා පැවැත්වේ. දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හැකි ඉක්මනින් අවසන් කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනැන්ඩු මහතා කියයි. වැසි සමය ආරම්භ වීමත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යාමෙන් ජල විදුලි උත්පාදනය ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි. මාන්‍ය පෙළ විභාගයත් එක්කම අපේ වැයමති වුණේ ඇමතුමාගේ ඕනකමති වුණේ ඒකට විදුලිය කැපීම නවත්තලා දිගටම කැපීම නවත්තමු කියන. හැබැයි පහුගිය සුමානයක දෙක මේ ඩීසල් වලට පොඩි ප්‍රශ්නයක් ආපු හින්දා අඩු ගන්න අපි කිව්ව මත වශයෙන් පැය 3:20 වැඩි කරන්න. ඒකට අඩු කරගන්න පුළුවන් තරම් බලමු. ඊට පස්සේ ඩීසල් ප්‍රශ්නේ විසඳුණාට පස්සේ අපි අයින් කර ගැනීම අදහස තමයි තියෙන්නේ. විශ්වාසෙම කියන්න පුළුවන් ඉස්සරහට වර්ෂාව වෙනෝනේ. වර්ෂාව වෙනකොට අපිට ජල විදුලි බලාගාර වලින් වැඩියෙන් ගන්න පුළුවන්. තෙල් බලාගාර කොහොමද තෙල් බලාගාර නවතලා අඩුවෙන් දෙවීම හැම එක්කෙනාගේම විදුලි බල මණ්ඩලයේ හැම එක්කෙනාගේම ඇඟේ තියෙන වැඩ. මොකද ඒක හින්දා කොහොමද අපි මේ ආයතනේ පවත්වාගෙන යන්නත් බෑනේ. අර විදුලිය සපයන්න කොහොම හරි කරනවා මිසක් නැතු කැමැත්තකින් කරනවා කියලා නම් මම දකින්නේ නැහැ. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා පවසන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ඒ මහතා මේ වගේ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරන්නේ මේවා ඉක්මනට එන්න ඕන හින්දා අපි හැමෝම එකතු වෙලා මේ පුනර්ජනනීය බලශක්තිය පුළුවන් තරම් ඉක්මනට පද්ධතියට ඇතුළු කළ යුතුයි. මොකද ඒකෙන් විතරයි ඇත්තටම රටට සහනයක් වෙන්නේ. අර මෙතුමා කිව්වා වගේ ඩොලර් බිලියන 6ක් 7ක් ප්‍රමාණයක් අපි වියදම් කරන්න ඕන හැම අවුරුද්දකම. ඉතින් අපි පුනර්ජනනීය බලශක්තිය දැම්මොත් විතරයි අපි මේ බිලියන 6 ඉතුරු කරගෙන අපි ඒක රටේ ආර්ථිකයට හරව ගන්න පුළුවන්. ඉතින් වෙන උත්තරයක් නැහැ. පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ කර ගැනීම විතරයි රටේ
රටේ ආර්ථිකයට සහ රටේ අනාගතය වෙනුවෙන් ඒකට මම හිතන්නේ ප්‍රශ්න වලින් නෙමෙයි අපි මේක ඉස්සරහට යන්න ඕන. අපි ඔක්කොම එකතු වෙලා යන්න. පොඩි ප්‍රශ්නයක් පුළුවන් ඕන එකක් නවත්තලා දාන්න. නමුත් ඔබතුමාලා මේකට සහයෝගය දෙන්න ඕන. මේක ඉදිරියට කරගෙන යාම සඳහා. ඔය මෙගාවොට් 500 කියන්නේ එතුමා කිව්වා වගේ මම හිතන්නේ අපේ අධිකාරියෙක් බැලුවොත් අපි ඊටත් වඩා අපිට අවශ්‍ය වෙනවා. මොකද අපි ට්‍රාන්ස්පෝර්ට් එහෙම නැත්නම් ගමනාගමනේ තාම දුවන්නේ ඩීසල් වලින්. ඒතර අපි අපේ සැලැස්ම විදුලියෙන් ජනනය කරන්න. ඒ කියන්නේ අපිට අනාගතයේ 2030 වෙනකොට මෙගාවොට් 8000ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒතර මෙගාවොට් 8000ක ප්‍රමාණයක් අපිට ඉදිරියේ තියෙද්දි අපි මේ මෙගාවොට් 500කට ලඝු වෙලා ඉන්න එක අසාධාරණයි කියලා ඔබතුමාම හිතන්න ඕන. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. රට තුළ ප්‍රමාණවත් තරම් සහල් තොග පවතින බැවින් අනවශ්‍ය ලෙස වී ගබඩා කර නොගන්නයි ඇමති නවීන් ප්‍රනාන්දු මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සහල් හිඟයක් හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමේ කිසිදු ඉඩක් නැතැයි ඔහු අවධාරණය කරයි. දැනට තිබෙන වී තොග මාස 4කට ප්‍රමාණවත්ය. ඉදිරි යලකන්නේදී ප්‍රමාණවත් වී තොග ලැබීමට නියමිතයි. පවතින සහල් තොග අවසන් වන විට සහල් ආනයනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි. විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයින් තමන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දෙන්නයි ඇමති මනුෂ්‍ය නානායක්කර මහතා ඉල්ලීමක් කරයි. කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කර ඔවුන්ට ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වා ගැනීම සඳහා කඩිනම් වැඩසටහනක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ආරම්භ කර ඇත. ඒ අනුව රාජ්‍ය සේවකීන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අවස්ථාව හිමි වන බව ඇමතිවරයා සඳහන් කරයි. රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට සහ ජ්‍යෙෂ්ඨත්වයට බාධාවක් නොවන ලෙස විදේශගත වීමේ අවස්ථාව උදා කර දීමට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවද ඇමතිවරයා සඳහන් කරයි. රාජ්‍ය සේවකයන් විදේශගත කිරීමේදී ඔවුන්ට අවශ්‍ය රැකියා අවස්ථා සපයා දීමේදී විදේශ රැකියා නියෝජිත ආයතනවලට විශාල කාර්යභාරයක් පැවරෙන බව විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා පෙන්වා දුන්නේය. මෙම සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටින්නයි ලංකා විදුලි බල මණ්ඩලයට නාගරික සංවර්ධන අධිකාරියට හා මොරටුව විශ්වවිද්‍යාලයට දැනුම් දී තිබේ. 2018 සහ 2019 වසර සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වත්මන් කාර්යසාධනය පරීක්ෂා කිරීම එහි අරමුණයි. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය අදත් මොරටුව විශ්වවිද්‍යාලයේ හෙටත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ලංකා විදුලි බල මණ්ඩලය කමිටුව හමුවේ පෙනී සිටින්නේ ලබන බ්‍රහස්පතින්දායි. මේ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ රැස්වීම් කීපයක්ද මේ සතියේ පැවැත්වේ. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය අදත් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව හෙටත් කෝපා කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. දීවර අමාත්‍යාංශය කමිටුව හමුවේ පෙනී සිටින්නේ ලබන බ්‍රහස්පතින්දායි. කින්දරාවත් මහහෙන ගැහුවත් පොළොව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේයාවත් බිස්නස් එක ඉන්ශුවන්නේ කොහොමත් දියුණුව මාවත පෙන්වයි ඔබහට රැකවරණයදේ මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට වාර්ණ නියෝගයක් නිකුත් කිරීම වැනි දේ ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවට ඇමති නිමල් සිරිපාල් ද සිල්වා මහතා සහතික වෙයි. පසුගියදා සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් තමා අදාළ පාර්ශ්වවලට කනගාටුව පළ කරන බවද ඔහු සඳහන් කරයි.
ඒ ගුවන් යානයට දැන් ශ්‍රී ලංකාවෙන් බැහැරවීමට පුළුවන්. ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අවසර දීලා තියෙනවා මේ යානයට රුසියාව බලා හෝ වෙනත් උන්ට කැමති ගමනාන්තයක් බලා යාමට. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් විසඳීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. එසේම මේ නිසා යම් යම් අවහිරතාවයන්ට මුහුණ දීමට සිදු වුණු මගීන්ටත් ඒ වගේම අනිකුත් බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකීම පිළිබඳවත් අපි ඉතාමත්ම කනගාටු වෙනවා. ඉදිරියේදී මම හිතනවා මේ නඩු තීන්දුවත් සමගම තවත් ඉදිරියට මේ පිළිබඳව අධිකරණයට ඇති අධිකරණ බලය පිළිබඳව තියෙන කාරණයක් සාකච්ඡා කරලා ඉදිරියේදී ස්ථාවර ලෙසම ලංකාවට පැමිණෙන කිසිම ආකාරයකින් මෙවැනි තහනමකට යටත් වීමට ඉඩ නොතබන තත්ත්වයක් අපි ඇති කරගත යුතුයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මගතුරේදී තම මුදල් සහ වටිනා ද්‍රව්‍ය ආරක්ෂා කරගන්නයි ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දෙයි. සංවිධානාත්මක කණ්ඩායම් මගතොටේදී ජනතාවගේ මුදල් පසුම්බි ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක පැහැර ගැනීමේ සිදුවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. දුරගමන් බස් රථවලදී එවැනි සොරකම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිසිය කියයි. විදෙස් පුවත් තමාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවකින් ජය ගැනීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා සමත් වේ. යෝජනාවට විරුද්ධව ඡන්ද 211ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 148ක් පමණි. ඒ අනුව තවදුරටත් අගමැති ධූරයේ රැඳී සිටීමේ අවස්ථාව ජොන්සන් මහතාට උදා වී තිබේ. කෙසේ වෙතත් අගමැතිවරයාගේ බලය හීන වෙමින් පවතින බව විචාරකීන්ගේ අදහසයි. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ප්‍රකාශ වී ඇති ඡන්ද සංඛ්‍යාව ඒ බව පෙන්වා දෙයි. අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසටද බලපෑම් එල්ල වෙමින් පවතී. දකුණු කොරියාව හා එක්සත් ජනපදයේ එක්ව උතුරු කොරියාවට ඊයේ මිසයිල් ප්‍රහාර 8ක් එල්ල කර තිබේ. එය උතුරු කොරියාව පසුගිය ඉරිදා එල්ල කළ බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමකි. දකුණු කොරියා ජනාධිපතිවරයා පැවසුවේ අසල්වැසියාගෙන් තමාට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. දකුණු පළාතේ වැව් පිළිසකර කිරීමේ වැඩපිළිවෙලක් අවසන් අදියරට ළඟා වේ. වැව්වල ඇති ආක්‍රමණ ජලජ ශාක සහ රොන්මඩ ඉවත් කිරීම එමගින් සිදු කරේ. වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ වැව් රැසක් පිළිසකර කර ඇතැයි දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඒ රණසිංහ මහතා කියයි. මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකේ වාරි පද්ධති සංවර්ධනය කර තිබේ. දකුණු පළාතේ වැඩිම වැව් සංඛ්‍යාවක් ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. එම සංඛ්‍යාව 800කි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර 2020 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. කණ්ඩායම් දෙක අතර පන්දුවාර 2020 තරග 3ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි. කොළඹදී හා මහනුවරදී තරග පැවැත්වේ. එහෙත් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ කොටසක් වන ටෙස්ට් තරග 2 පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරක නිරත වන්නේ වසර 6කට පසුවයි. ආරෝන් පින්ච් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයයි. ශ්‍රී ලංකා පන්දුවාර 2020 හා එක්දින කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වී ඇති අතර ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දෙන්නේ දිමුත් කරුණාරත්නයි. ලබන සැප්තැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා කණ්ඩායම් මුණ ගැසෙන අවසන් අවස්ථාව මේ වෙයින් අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම වැදගත් වේ. අද පැවැත්වෙන තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ සියලු තරග පිළිබඳ සජීවී විස්තර ප්‍රචාරයක් ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන ඒමට ජාතික ගුවන්විදුලියේ ක්‍රීඩා විකාශය සූදානමින් සිටී.
ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද ආරම්භේ. එය අවසන් වන්නේ ලබන සිකුරාදායි. වයස අවුරුදු 16න් 18න් 20න් හා 23න් පහළ වයස් කාණ්ඩ යටතේ තරඟ පැවැත්වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට ආසන්න පිරිසක් ක්‍රීඩා උළෙලට සහභාගී වන බව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. වත්මන් අභියෝගාත්මක පරිසරය හමුවේ වුවද මේ වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 80ක ආදායමක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. වසර අවසානයේ වන විට සංචාරකයන් ලක්ෂ 8ත් 8,50,000ත් අතර සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ලබන වසර දක්වා විශේෂ සැලැස්මක් ඉදිරිපත් කර ඇතැයි අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දිනු වෙන අය එන LOLC සමූහය එන්න දිනු වෙන්න. තල් සංවර්ධන මණ්ඩලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තල් ආශ්‍රිත නිෂ්පාදන ස්වයං රැකියා පුහුණු වැඩසටහන් කිහිපයක් ආරම්භ කරයි. ඒ අනුව තල්කොළ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථාන දෙකක් වැලිගත්ත හා හම්බන්තොට දැනටමත් පවත්වාගෙන යයි. තල්කොළ ආශ්‍රිතව විස්තරු භාණ්ඩ, හිස්වැසුම්, බිත්ති සැරසිලි ආදී නිෂ්පාදනය පිළිබඳව එහිදී පුහුණුව සැපේ. පුහුණු කාලය මාස 6කි. දැනට එම මධ්‍යස්ථානවල කාන්තාවෝ 41 දෙනෙක් පුහුණුව ලබති. තල් සංවර්ධන මණ්ඩලයේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය වීරවිල ප්‍රදේශයේ පිහිටා තිබේ. ප්‍රදේශයේ තල් වගා ව්‍යාප්ත කිරීමටද ක්‍රියා කර ඇතැයි එහි ස්ථානභාර නිලධාරිනිය පැවසුවාය. LOLC Finance 2022 ටෙක්නොවේෂන් සම්මාන උළෙලේදී රන් සම්මාන 5ක් නිකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයා වේ. අන්තර් බැංකුකරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනා ගනිමින් LOLC Finance ඩිජිටල් බැංකුකරණය තුළ විශිෂ්ටයා වේ. නව්‍යකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම තුළින් සිය ගනුදෙනුකරුවන්ට පහසුව සැලසීම LOLC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව බස්සායිර හා සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව කළුතර ගාල්ල හා මාතර ප්‍රදේශවලට මිලිමීටර් 50කට වැඩි තද වැසි ඇතිවෙයි. දැන් දවසේ සටහන. පසුගිය වසර ගණනාවක් පුරා මේ රටේ රාජ්‍ය සේවාවේ නිලධාරීන් අතරින් වැඩි පිරිසක් වංචාව, දූෂණය, අල්ලස, කොමිස් කැසීම, නාස්තිය ඇතුළු රටක් විනාශ කරගෙන යන සියලුම දේ සිදු කළ බවට තොරතුරු වාර්තා වෙනවා. රටක් පිරිහෙන විට ඊට බලපාන හේතු මූලය නැත්නම් එහි බීජය සොයාගත යුතුයි. පසුගිය වසර ගණනාවක් පුරා රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියාගේ සිට පාලම සේවකයා දක්වා ගසා කෑමට ලක් වී නොසිටියා නම් ඒ රාජ්‍ය සේවයට මුදුන් මල් කඩටසේ ගෞරව කරන රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් පමණයි. රජයට ආදායම් ලබා දිය යුතු රාජ්‍ය අර්ධරාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. එහෙත් රජයේ මුදලින් ගොඩනැගී රජයට ආදායම් බැර කළ යුතු ආයතන කීයෙන් කීයක්ද එසේ රජයට ආදායම් බැර කර තිබෙන්නේ? එම ආයතන ඇතුළු සේවා සපයන ආයතන රජයට වසරකට මිලියන 1000ක් ලබා දිය යුතු වුවත් ඔවුන් ලබා දුන්නේ මිලියන 500ක පමණ ප්‍රමාණයක්. ඉතිරි ප්‍රමාණය සේවකයන් අතර බෙදී යන ආකාරයේ රහසිගත සැලසුම් ක්‍රියාත්මක වුණා. ඇතැම් ආයතන විෂයභාර ඇමතිවරයාට පවා මාසයකට වරක් ඉන් කොටසක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ ආකාරයෙන් රාජ්‍ය සේවකයන් ගසා කෑමට පුරුදු වී සිදු
කළ අපරාධයේ ප්‍රතිඵල යම් ලෙස විඳින්නට සිදුවන්නේ නම් ඒ අද හෙට හෝ තවත් ඉදිරි කාලය තුළ රටට මුහුණ දීමට සිදුවී ඇති මේ ආර්ථික අර්බුදයටත් හේතුවක් බව සඳහන් කළ යුතුමය. උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. රුපියල් කෝටි 69,500ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට. විදුලි කප්පාදුව හැකි ඉක්මනින් අවසන් කරන බවට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් සහතිකයක්. රැකියා සඳහා විදේශගත වීමට කැමති රාජ්‍ය සේවකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමට අවස්ථාව. ආයතන කිහිපයක් මේ සතියේ කෝප් කමිටුව හමුවට. තමාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවකින් ජය ගැනීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමත් වේ. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු පන්දුවාර 2020 ක්‍රිකට් තරගය කොළඹදී අද. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.